Hello everyone, welcome to another program. Today we are going to discuss, no, I'm not going to tell you anything. මම ඔයගොල්ලන්ට අද වැඩසටහන ගැන මොකවත් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට හේතුව අදත් ශලින ඉන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා එයාගේ ප්‍රශ්නෙකුත් අරගෙන. අපි අහලා බලමුද ශලිනගේ ප්‍රශ්නේ මොකක්ද කියලා. වෙලාමදී හිතන්න හරියන්නේ රචනා ප්‍රශ්නේ. ඉංග්‍රීසි පේපර් එකේ ප්‍රධානම ප්‍රශ්නේ රචනා ප්‍රශ්නේ කිව්වොත් මම හිතන්නේ මම හරි. ඒ වගේම ගොඩක් ළමයින්ට වෙලාමදී වෙනවා මේ රචනා ප්‍රශ්නෙට. ඒ වගේම අපි කොච්චර පිටු ගණන් රචනාව ලිව්වත් සමහරවිට අපි බලාපොරොත්තු වෙච්ච තරම් ලකුණු නැහැ. සමහරවිට අපිටම හිතෙනවා මේ කරුණ මෙතනට දැම්මට වඩා අතනට දැම්ම නම් තව ටිකක් ලස්සනයි. අපිටම තේරෙනවා අපේ ෆ්ලෝ එක හරිය නෑ, ගලා යාම හරිය නෑ කියලා මේ රචනාවේ. ඒ වගේම සමහර වෙලාවට අපිට තේරෙනවා මේ කරුණ මාතෘකාවට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට ඇට්‍රැක්ටිව් grammatical errors අඩු රචනාවක් ලියා ගන්න අපි යූස් කරන්න ඕන ටෙන්සස්, ඒ වගේම ටෙක්නික්ස් ඔබතුමාට කියලා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් ඔව් ගොඩක් වටිනවා නේද? essays ශලින කිව්වා වගේ in the second paper the most important question is essay writing. You can score lot of marks. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ වැඩිපුර ප්‍රමාණයක් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නය තමයි essay writing කියලා කියන්නේ. essay එකක් ලියන එක. essay එක විවිධ විදිහට ලියන්න එනවා. ඒත් එක්කම මේ essays වලට තමයි පරීක්ෂණ වලට අනුව මම දන්න තරමින් අපි මේ වැඩසටහන් මුල් හරියේදී අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුව විශේෂම විභාග දෙපාර්තමේන්තුවේ එක්ක සාකච්ඡා කරද්දී අපි තේරුණා ඔයගොල්ලෝ වැඩසටහනේ දකින්න ඇති මේ writing වලට තමයි ලකුණු අඩුම. But they asked you, they invite you to try. විභාග දෙපාර්තමේන්තුවෙන් කිව්වේ දරුවනේ උත්සාහ කරන්න. සමහර දරුවෝ උත්සාහවත් කරන්නේ නැහැ. හැබැයි උත්සාහ කරොත් අඩුම ගානේ ලකුණු එකක් දෙකක් හරි ගන්න පුළුවන්. අපි දන්නවා හැම දරුවෙකුටම අපි කියමුකෝ ලක්ෂයක් O level විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ ලියන්න ආවොත් සමහරක් වෙලාවට වාක්‍ය ලියා ගන්න බැරි දරුවෝ ඇත්තටම ඉන්නවා. ඒක අපි දන්නවා. ඉතින් ජාතික පාසලෙන් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේත් මෙන්න මේ දරුවන්ව කොහොම හරි S පාස් එකක් මට්ටමට හරි තල්ලු කරගෙන යන්න. ඒ හින්දාම තමයි අපි මේ වැඩසටහන පුළුවන් තරම් ඕගොල්ලන්ගේ සමීපයට ගේන්න මව් භාෂාව සිංහල භාෂාව අපි පාවිච්චි කරන්නේ. ඉතින් සමහර වෙලාවට මේ සිංහල භාෂාව ඇයි පාවිච්චි කරන්න කියන අහන ප්‍රශ්නෙට ඕක තමයි හොඳම උත්තරේ. මොකද අපේ මේ වැඩසටහන් වැඩිපුර බලන්නේ YouTube නැත්නම් අන්තර්ජාලයට වඩා අපේ දුර බැහැර පළාත්වල ඉන්න අපේ ආදරණීය දුවදරුවෝ. ඉතින් ඒ දුවදරුවන්ට තමයි මේ තොරතුරු දෙන්නේ. ඉතින් උත්සාහ කරන්න. වාක්‍ය ලියන්න උත්සාහ කරන්න. සමහරට ලකුණු දෙකක් තුනක් හරි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ලකුණු ගොන්නට එකතු කරගන්න පුළුවන් වෙයි. ඉතින් අද අපි බලන්න යන්නේ essay writing. ඔයගොල්ලන්ට පේනවා වගේ. මෙතනක් තියෙනවනේ අකුරු ගොඩාක් තියෙනවා. ඒ අකුරු ගොඩ හරියට සමානයි. රචනාවක් ලියන්න ඕගොල්ලන්ගේ මනසට එන අදහස් ගොන්න හා සමානයි. දැන් මේ අදහස් කොච්චර තිබුණත් අදහස් අපි ලොකු බැරල් එකකට සමාන කරොත් මේක ෆිල්ටර් කරලා රචනාවේ අදාළ කොටස් වලට ලස්සනට පතිත කරන්න අවශ්‍යයි. එහෙම පතිත කරොත් තමයි ඔයා ලියන රචනාව දුවේ පුතේ ලස්සනටම ලියන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපේ දුවල පුතාලට මේ රචනා ලියන්න ගියාම මේ අදහස් ගොනු කරගන්න ටිකක් අමාරුයි. මොකද ඒගොල්ලෝ හිතන විදිහ හින්දා. හැබැයි අද අපි බලන්න යනවා යම්කිසි සැකැස්මක්, යම්කිසි අපි කියනවා පොඩි චිත්‍රයක්. මේ චිත්‍රයට අනුව අපි තොරතුරු ටික දාගත්තොත් අපේ දුවල පුතාලට පුළුවන් වෙයි හොඳින් රචනාව ගොනු කරගෙන ලස්සන රචනාවක් ලියන්න. හරි. අපි ඊළඟට තියෙන තොරතුරු බලමු. දැන් රචනාවක් කියන්නේ මොකක්ද කියලා අහනවා. What is an essay? An essay is a piece of writing that has several paragraphs. Each paragraph is focused only on one major point. essay එක paragraph කීපයක් තියෙනවා. ඒ paragraph කීපයක් තිබුණාට හැම paragraph එකම එක point එකක්. එක තොරතුරක් ඔස්සේ දිවෙන තොරතුරු සමුදායක් තමයි ඉදිරිපත් කරන්නේ. Three main parts of an essay. essay එක ප්‍රධාන කොටස් තුනක් කියලා තියෙනවා. අපි බලමු ඉස්සල්ලා මේ තුන මොනවද කියලා. හරි. The introductory paragraph, the body paragraph, usually 2 or more paragraphs, the concluding paragraph. හඳුන්වා දීමේ paragraph එක. right? ඊළඟට තියෙනවා body paragraph. ඒ කියන්නේ හඳුන්වා දීම මුලින් ඊට පස්සේ
ඒ හඳුන්වා දුන්නු තොරතුරු අනු තොරතුරු කොටස් වලට කඩලා පුංචි පැරග්‍රාෆ් කීපයක් එකතු වෙන්න යනවා. concluding paragraph ඊට පස්සේ අවසන් පැරග්‍රාෆ් එක. What is the purpose of the introductory paragraph? Introductory paragraph එකේ purpose එක අරමුණ මොකක්ද? ඔන්න මම තුනම ඉස්සලාම ගත්තා ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. It introduces the topic of the essay. මාතෘකාව හඳුන්වලා දෙනවා. It gives the general background of the topic. topic එකේ පසුබිම ඔයගලන්ට පැහැදිලි කරලා දෙනවා. It arouses the readers interest in the topic. මේ මාතෘකාව සම්බන්ධයෙන් කියවන කෙනාගේ රසස්වාදය නැත්තම් එයාගේ කෘතුහලය අවුස්සනවා මේ පළවෙනි පැරග්‍රාෆ් එකෙන්. මේ බොඩි පැරග්‍රාෆ් වලට කලින් මම මෙතනින් පොඩි ඉන්ට්‍රොඩක්ටරි පැරග්‍රාෆ් එකක් අඳින්නම්. අඳින්නේ කොහොමද පැරග්‍රාෆ් එකක්? අපි වචනෙනේ ලියන්නේ. හැබැයි මම අඳිනවා පැරග්‍රාෆ් එකක්. මෙන්න මේ විදිහට මම අඳිනවා. මට බොහොම ලස්සනට අඳින්න පුළුවන්. වෙන කාටවත් අඳින්න බැරි නම්. හරි. මෙන්න තියෙනවා ඉන්ට්‍රොඩක්ටරි පැරග්‍රාෆ් එක. මේ බොඩි පැරග්‍රාෆ් ගැන අපි පස්සේ කතා කරමු. ඇයි මේ වගේ ස්වරූපයකට මම මේක ඇන්දේ? පුතේ දුවේ මෙතනින් ටොපික් එක ලියලා මුලින්ම දෙන්නේ මෙන්න මේ වගේ පුළුල් අදහසක්. දරුවනේ ඕගොල්ලෝ කියන මේ මාතෘකාව සම්බන්ධයෙන් පුළුල් අදහසක්. ඒ කියන්නේ ඒ මාතෘකාව ගොඩක් පුළුල්ව කවර් කරන්න පුළුවන්, ආවරණය කරන්න පුළුවන්. අපි ගත්තොත් environmental pollution ගන්න, පරිසර දූෂණය. Environmental pollution is a global issue. ඒක ගෝලීය ප්‍රශ්නයක් හැටියට විස්තර කරන්න පුළුවන්. හරිම පුළුල් මාතෘකාවක්. ඒකයි මේ සැකැස්මේ මේ කොටස මේ ටික පුළුල්. හැබැයි එන්න මේ හරියට අපි කියනවා මේක ස්පෙસિෆික් වෙනවා. මේ රචනාවෙන් පුතාලා දුවලා කතා කරන්න යන්නේ මොකද්ද කියලා මේ රචනාව කියවන එක්කෙනාට පැහැදිලිව අවබෝධ කරලා දෙනවා මේ අවසාන වාක්‍යයෙන්. මේ සැකැස්ම මතක තියාගන්න. හරි. මේ සැකැස්ම මතක තියාගෙන අපි යමු බොඩි පැරග්‍රාෆ්. දැන් ඒ ඉන්ට්‍රොඩක්ටරි පැරග්‍රාෆ් දැන් යන්නේ අපි ඉන්ට්‍රොඩක්ටරි. ඒ කියන්නේ හඳුන්වා දුන්නු පැරග්‍රාෆ් එකෙන් පස්සේ එන පැරග්‍රාෆ් කොහොමද හැදෙන්නේ කියලා. බොඩි පැරග්‍රාෆ්. ඒවට කියනවා අපි බොඩි පැරග්‍රාෆ් කියලා. Each paragraph should focus on one major topic. හැම පැරග්‍රාෆ් එකක්ම මේ මැද පැරග්‍රාෆ්ස් වලට 3ක් 4ක් වෙන්න පුළුවන්. එක මාතෘකාවක් ගැන විතරයි ඒ පැරග්‍රාෆ් එකේ සාකච්ඡා කරන්නේ. දැන් ඇයි එහෙම කරන්නේ? ඔක්කොම මික්ස් කරලා දාගත්තා නම් ලේසිනේ. නිකන් කොත්තු රොටියක් වගේ. හරි රසට තියෙයිනේ. එහෙමද? නැහැ. එක අවුලක් පුතේ දුවේ. That means your ideas not in order. You are not following the format. ඒක හරිය නිකන් format එක follow කරන්නේ වගේ. අපි එක තොරතුරක් ගත්තොත් අපි කියමුකෝ මේ environmental pollution ගැනම කතා කරද්දී අපි කතා කරනවා මුලින්ම soil pollution නැත්නම් අපි කියමුකෝ lazy air pollution. ඒ කියන්නේ වාතය දූෂණය ගැන කතා කරනවා. මේ ඡේදේ කතා කරන්නේ air pollution ගැන විතරයි. මේ ඡේදේ ඔන්න ලියාගෙන යනවා. අර ශලින මුලින් ලියාගෙන යනවා. ওই විදිහට තමයි අපේ ගොඩක් දූල පුතා ලියාගෙන යන්නේ. අදහස් එනකොට ලියාගෙන දැන් air pollution ගැන ලියාගෙන මැදදී එනවා මොද්ද ලස්සනම අදහසක්. ආයි ඒක අමතක වෙන්න කලින් ඒ කියන්නේ ඒක තියෙන්නේ water pollution ගැන. අමතක වෙන්න කලින් ලියන්න ඕනේ. ලියනවා ඒක අර ඡේදේ මැද්දේ. නැත්තම් mix up කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඕගොල්ලන් කියවන කෙනාට ඒකේ ආසාවක් කියවන්න ආසාවක් ඇති වෙන්නේ පිළිවෙලක් neat and order කියන එක නැති වෙනවා. එතකොට රචනාව පොඩි අවුල් ගතියක් තියෙනවා. ඒ වැඩේ කරන්න එපා. ඒ අදාළ මාතෘකාව තෝරගත්තොත් ඒ තොරතුරට අදාළ ටික විතරක් ඒ බොඩි පැරග්‍රාෆ් එකේ ලියන්න මතක තියාගන්න. ඊළඟට concluding paragraph එක. අපි මේකේ තොරතුරු ටික බලමු. It is a very important component of an essay. Do not include with any new information in the concluding paragraph. Remember, you are concluding the essay and not continuing your discussion. Then make a පොඩ්ඩකට අමතක කරන්න. අවසාන පැරග්‍රාෆ් එකේ අලුත් තොරතුරු ඉදිරිපත් කරන්න යන්න එපා. මට අර තොරතුරු අමතක වුණානේ. මොකද කරන්නේ දැන්? මේ අවසාන පැරග්‍රාෆ් එකේ කොහෙන් හරි රිංගවනවා. එහෙම කරන්න යන්න එපා. ඕගොල්ලන්ට ඒ දේ වළක්ව ගන්න නම්
එසේ එක හොඳින් සැලසුම් කරන්න. මේ එසේ එක හොඳින් සැලසුම් කරොත් ඒ විදිහට තොරතුරු මගහැරෙන එකක් නැහැ. සමහරවිට කොච්චර හොඳ තොරතුරක් වුණත් මේ අවසාන පැරග්‍රාෆ් එකට දැම්මොත් ඒ රචනාව කැත වෙනවා. කියනවා ඒක ලස්සන නැති වෙනවා. ඒ රයිටින් එක කියවන්න ආස හිතෙන්නේ නැහැ. ඒකින්ද ඒක මතක තියාගන්න. අලුත් තොරතුරු දාන්න එපා. මේ අපි අන්තිම පැරග්‍රාෆ් එකේ බොහෝ දුරට අපි ඇතුළත් කරන්නේ it's a summary of all the body paragraph. අර ඊට කලින් තියෙන body paragraph වල summary එකක් සංක්ෂිප්තයක් තමයි මේ අවසාන පැරග්‍රාෆ් එකේ තියෙන්නේ. එතකොට if we are talking about environmental pollution, so we are going to talk about air pollution, water pollution and soil pollution and maybe noise pollution. We are going to give a summary of what we have discussed in the body paragraph. We are not going to give all the information in the introductory paragraph. Introductory paragraph එකේ තොරතුරු දෙන්නෙත් නැහැ. We are going to give a summary of all the body paragraph. And at the end, you can give an advice, maybe something about the future. අන්තිමේදී ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් උපදේශක් දෙන්න පුළුවන් සමාජයට. නැත්නම් අනාගතය ගැන ඔයගොල්ලන්ගේ අදහස මේ පරිසර දූෂණය මෙහෙම වුණොත් මොකක් වෙයිද කියලා ඒ වගේ අදහසක් දෙන්න පුළුවන්. So what we are going to do, I am going to draw the last paragraph or the concluding paragraph. මම අන්තිම paragraph එක මෙන්න මේ විදිහට ඇඳලා පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට මතක් හිටියි. ඒ අන්තිම paragraph එකත් කොහෙන්ද අඳින්නේ මෙතන ඉඩ නැහැනේ. හරි. මම මෙතනින් පුංචියට අඳින්නම්කෝ. නෑ කමන්නේ. ලොකුවට අඳින්නම්. මෙන්න මේ වගේ සැකැස්මක්. ඒ කියන්නේ මෙන්න මේ හරියේදී සංක්ෂිප්තයක් ඉදිරිපත් කරනවා මේ හරියේදී මෙතෙන්දි පුළුල් අදහසක් ඕගොල්ලන්ට අවසාන වශයෙන් දෙන්න පුළුවන්. If we are going to continue with this environmental pollution, the next generation will be in great trouble. අපි මෙන්න මේ විදිහට පරිසර දූෂණයත් එක්ක දිගටම ගියොත් අපේ අනාගත පරම්පරාව විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ලොකු පරාසයක් පුළුල් ප්‍රදේශයක් ආවරණය කරනවා අන්තිම වාක්‍යය. එතකොට කියවන කෙනාට හරි ආස හිතෙනවා. ඔගොල්ලන්ගේ තොරතුරු ලස්සනට පෙළගස්සලා තියෙනවා සහ අවසානයේ බොහොම දාර්ශනික මතයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විදිහට ඉදිරිපත් කරොත් ඔගොල්ලන්ගේ එසේ එක හරි ලස්සන එසේ එකක් බවට පත් වෙයි. right. හරි. ඊළඟට මොකද්ද? you can conclude අර මම කියපු එකේම පොඩි ආපහු තොරතුරු ටිකක් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා. with the summary of the main points ප්‍රධාන තොරතුරු වල summary එකක් with a call for action. මෙතන දෙනවා call for action එකත් වැදගත්. මම ඒක මුල් ටිකේදී කිව්වේ නෑ. අවසාන ඡේදයේදී කියන්න පුළුවන් පරිසර දූෂණයෙන් ඔයගොල්ලෝ වළක්වා ගන්න මොනවද කරන්න ඕනේ? ඒ වගේ ගත යුතු ක්‍රියාමාර්ග ගැන අදහසක් දෙන්නත් පුළුවන්. with your final comment in the subject. final comment එක මම අර කිව්වා වගේ පුළුල් අදහසක් ඉදිරිපත් කරන්නත් ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා. right. okay. marking criteria. So this is the most important part of your essay writing. You should know how to score marks, right? And where you can get a lot of marks. And what are the important points in this marking criteria? Content, antargataya, language, bhashawa, format and organization, mechanics of writing. mechanics of writing වලට full stop comma මේවා අයිති වෙනවා. format එක සැකැස්ම අර මම කියලා දුන්න සැකැස්ම organisation ලස්සනට තොරතුරු ගොනු වෙලාද තියෙනවද කියන එක language භාෂාව ඔගොල්ලෝ spelling grammar මේවා. එතකොට content මේ මාතෘකාවට අදාළව ඔගොල්ලෝ තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවද කියන එක. දැන් ඔන්න ওই විදිහට තමයි ලකුණු හම්බෙන්නේ. මේ ලකුණු සම්බන්ධයෙන්ුත් ශාලිනට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කපන්න පුළුවන් හැමතිස්සෙම කපනවානේ රචනාවට ලකුණු. සර් අපිට කලින් පැහැදිලි කළා මේ රචනාවට ලකුණු දෙනකොට කන්ටෙන්ට් එක, ලැන්ග්වේජ් එක වගේ එක එක ක්‍රයිටීරියාස් බලනවායි කියලා. එතකොට සර් මේ එක් එක් නිර්ණායකයට අදාළව අපි අතින් වෙන පොඩි පොඩි වැරදි වලට ලකුණු අඩු වෙන්නේ කොහොමද? ඒ වගේම තමයි සර්ලගේ අත්දැකීම් අපිට කියන්න පුළුවන්ද මේ රචනාවක් ලියද්දි ළමයින්ට වැඩිපුරම වැරදෙන්නේ මොන වගේ තැන්ද කියලා? හරි පොඩි වැරදි. පොඩි වැරදි තමයි ඕගොල්ලෝ කරන්නේ. සමහරක් වෙලාවට පුංචි පොඩි වැරදි කරන්නේ. ඉතින් ලකුණු දෙන්නම සිද්ධ වෙන්නේ නැහැ. කොහොමද ඇත්තටම මේ කන්ටෙන්ට් වලට ලකුණු හම්බ වෙන්නේ? බලන්න ලකුණු දෙන විදිහ. අර මම මුලින් කියපු පුළුල් අදහස පොඩ්ඩක් කොටස් වලට අඩු කරලා තියෙනවා. ඔයගලන්ට තේරුම් ගැනීමේ පහසුව.
දැන් ඔගොල්ලෝ වෙලාවකට හිතේ ඇයි මේ වගේ අපි ඉගෙන ගන්න කියන්නේ කියන එක. ඉතින් පුතෙකුට දුවෙකුට මේවා පිළිබඳව පුළුල් අවබෝධයක් තියෙනකොට රචනාව කොයි දිසාවටද ගෙනියන්න ඕනේ, කොයි විදිහටද තොරතුරු ගොනු කරගන්න ඕනේ කියන එක ගැන අවබෝධයක් දෙන්නයි මේ තොරතුරු අපි ඉදිරිපත් කරන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් අපි ගුරුවරු එකතු වෙලා තමයි සාකච්ඡා කරන්නේ. නමුත් මේවත් දරුවන්ට වටිනවයි කියලා අපි හිතුවා. හරි. කන්ටෙන්ට් එකට ලකුණු 5ක් හම්බ වෙනවා. කොහොමද හම්බ වෙන්නේ? all the points are included. හැම point එකක්ම තියෙනවා නම් ලකුණු 5ම හම්බ වෙනවා. essay is of required length. අවශ්‍ය length එකට කියන්නේ ප්‍රමාණයට. sufficient and clear description has given to the each point. හැම තොරතුරකටම අවශ්‍ය ප්‍රමාණයට sufficient, clear, පැහැදිලි වාර්තාවක් නෙමෙයි විස්තරයක් දීලා තියෙන්න අවශ්‍යයි. එතකොට තමයි ලකුණු 5ම හම්බ වෙන්නේ. හරිද? එතකොට ඒ කියන්නේ ලකුණු 4ත් 5ත් අතර ප්‍රමාණය හම්බ වෙන විදිහ. ඊළඟට ලකුණු 2ක් හම්බ වෙන්නේ කොයි වෙලාවටද? most of the points are included. ගොඩක් points ඇතුළත් වෙලා තියෙනවා. factual description is not sufficient. ඒ තොරතුරු ඉදිරිපත් කරලා තිබුණාට ඕගොල්ලෝ ඒ තොරතුරට අදාළව තව ෆැක්ට්ස් තොරතුරු ඉදිරිපත් කරලා නැහැ. දැන් පරිසර දූෂණය ගැන කියලා තියෙනවා. නමුත් ඒක වෙන්නේ කොහොමද කියලා කියලා නැහැ. ඒක මැඩලන්න නැත්තම් ප්‍රිවෙන්ට් කරන්න ඒක නවත්තන්න විදිහක් කියලා නැහැ. එතකොට ඕගොල්ලන්ට හම්බ වෙන්නේ ලකුණු 2යි. එතකොට මුලින් හම්බ වෙනවා මේ ගාන ඊළඟට මේක ඔන්න ශලින අහපු ප්‍රශ්නෙට තමයි උත්තර දෙමින් යන්නේ. ඊළඟට ලකුණු 2ක් හම්බ වෙනවා sufficient and clear description of the points are included. sufficient ඇතිතරම් සහ මේ පැහැදිලි විස්තරයක් දීලා තියෙනවා නම් ලකුණු 2යි. only few points are included. points කීපයක් විතරයි දෙන්නේ. එතකොට ඔයගලන්ට අර ලකුණු 5න් හම්බෙන්නේ 1යි. question copy totally irrelevant. question එක සමහරක් අය කරන්නේ කොපි කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට බුලට්ස් ෆෝම් කියලා තියෙනවානේ අපි රචනාවලියදී අපි ඉස්සරහට ඒක බලනවා. එතකොට ඒ බුලට් එක එහෙම්මම දරුවෝ කොපි කරලා ලියලා තියෙනවා. එතකොට ඒක සමහරට වාක්‍යයකට ලියලා තිබුණොත් ලකුණු හම්බ වෙනවා. ඒක එහෙම්මම ලියලා තිබුණොත් නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඊළඟට භාෂාවට හම්බ වෙන ලකුණු ටික බලන්න යනවා. ලැන්ග්වේජ් එකට කොහොමද හම්බ වෙන්නේ? ලකුණු 4ක් හම්බ වෙනවා. නැත්නම් 5න් 4ක්. almost no errors, well connected sentences, good range of vocabulary, style of language is suitable for an essay. මොනවද මේ? කිසිම වැරද්දක් නැත්තම් හොඳින් සම්බන්ධ වෙලා තියෙන වාක්‍ය ප්‍රමාණයක් තියෙනවා නම් හොඳ වචන බැංකුවක් රේන්ජ් එකක් ප්‍රමාණයක් තියෙනවා නම් style of language is suitable for an essay. රචනාවක් ලියන්න වඩා සුදුසු භාෂාවක් පාවිච්චි කරලා තියෙනවා නම් ඔන්න සම්පූර්ණ ලකුණු ප්‍රමාණය හම්බ වෙනවා. ඊළඟට some errors are done. එහෙම් මෙහෙම් වැරදි කරලා තියෙනවා. meaning is not clear. වචන තේරුම පැහැදිලි නැහැ. due to language problems. භාෂාවේ තියෙන ප්‍රශ්නින්ද පැහැදිලි නැහැ දේවල්. ඒකට ලකුණු 2යි හම්බ වෙන්නේ. language good range ඊළඟට ලකුණු 2 1 මෙන්න මේ විදිහට තියෙනවා. එකක් හම්බ වෙනවා මේ ඔක්කොම sentences incorrect උනත්. ඒකත් මතක තියාගන්න. හැම වාක්‍යෙම වැරදි වුණත් එක ලකුණක් හම්බ වෙනවා වචන ටික ලියලා තියෙන හින්දා. ඊළඟට only few correct sentences. වචන කීපය වාක්‍ය කීපයයි නිවැරදි. ඒකටත් එකක්. ලකුණු 2ක් හම්බ වෙනවා good range of vocabulary. හොඳ වචන ටිකක් ලියලා තියෙනවා නම් අඩුම ගානේ ලකුණු 2ක් හම්බ වෙනවා. ඒකින්දයි අපි කියන්නේ පුතේ දුවේ you need to make an effort. You need to try. උත්සාහ කරන්න අවශ්‍යයි. ලකුණු හිතන්න එපා. දැන් අර අපි කලින් අපි ක්‍රයිටීරියා එකට පොඩ්ඩක් ආපහු යමු. හරි. හරි මේකත් නෙමෙයි. අපි තවත් පස්සට යමු පොඩ්ඩක්. මේ ටික ඔයගොල්ලෝ බැලුවා. ශලිනගේ ප්‍රශ්න අහන්න කලින් හරි මෙන්න තියෙනවා. දැන් කන්ටෙන්ට් එකේ යම් අඩුපාඩු වුණා කියලා ලකුණු 5ම අඩු වෙන්නේ නැහැ. ලැන්ග්වේජ් එකේ යම් අඩුපාඩු දරුණු භයානක අපි අඩුපාඩු කියලා කියමුකෝ. එච්චර අඩුපාඩු වුණත් ලකුණු 5ම අහිමි වෙන්නේ නැහැ. අනිත් ඒවල් වලත් එහෙමයි.
ඒකත් හොඳට මතක තියාගන්න. ඒක හින්දා උත්සාහ කරන්න. ඒ උත්සාහයේදී ඔයගලන්ට ලකුණු දෙක තුනක් හරි එකතු කරගන්න පුළුවන් වෙනවා. format and organization තමයි දැන් අපි ඊළඟට බලන්න යන්නේ. format and organization බලමු. ලකුණු දෙකක් හම්බ වෙනවා. There's an appropriate beginning and an ending of an essay. Well organized ideas, well connected, meaningful paragraphs. Appropriate beginning. පටන් ගැන්ම හරිම වැදගත්. ඒක හොඳ ගැලපෙන විදිහට තියෙන්න ඕනේ. ඒකයි මම අර සැකැස්ම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරේ. මම මේ සැකැස්ම ආයිත් සම්පූර්ණ සැකැස්ම මම මෙතන ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඒක ලස්සන වැඩි. ඒකින්ද තව ඊට වඩා ලස්සන එකක් මම අඳින්නම්. හරි. මෙන්න නෑ. අපි මෙන්න මෙහෙම අඳිමු. මෙන්න මෙහෙම ගිහිල්ලා මේ ඉන්ට්‍රොඩක්ටරි පැරග්‍රාෆ් එක. හැබැයි මේක මේ විටත් වඩා වෙන විදිහකට අඳිමු. මෙන්න මේකේ සම්පූර්ණ අඳිමු. එතකොට ඔයගොල්ලන්ට මේක ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි. ලීසි නෑ චිත්‍ර අඳින එක. හරි. ඔන්න ඉන්ට්‍රොඩක්ටරි පැරග්‍රාෆ් එක. ඊට පස්සේ මෙන්න තියෙනවා බොඩි පැරග්‍රාෆ්. මේක ඔයගොල්ලන්ට පුළුවන් මේ මං අඳිනවා වගේ නන් නෙමෙයි රූලක් පාවිච්චි කරලා මේ බොඩි පැරග්‍රාෆ් එකෙත් පුතේ දුවේ මේ උඩින් පුළුල්ව ඒ අදාළ පොයින්ට් එක ගැන සාකච්ඡා කරන්න ඕනේ කියලා මතක තියාගන්න. ඒකයි මේ මෙතනත් පොඩ්ඩක් තව ටිකක් හැඩයට එන්න ඕනේ. පුළුල් අදහසක් කියන දේ ඔයගොල්ලන්ට කාවද්දන්න තමයි එහෙම කිව්වේ. අවසාන එක පුළුල් අදහස එන්නේ අන්තිමට. හරිද? එතකොට මේක එක නෑ අපි මේක ඉන්ට්‍රෝ කියලා කියමුකෝ. INTRO ඉන්ට්‍රෝ. මේක බොඩි පැරග්‍රාෆ් 1 2 මේක කන්ක්ලූඩ්. එතකොට ඔන්න විදිහට අඳින්න ඕනේ. මීට වඩා ලස්සනට අඳින්න තිබුණා නම් හොඳයි. මේ වෙලාවේ ටිකක් වෙලාව යනවා ඒ වැඩේට. ඕගොල්ලෝ මේක ලස්සනට අඳින්නකෝ. ඕගොල්ලන්ට පුළුවන් මේක මතක තියාගන්න. මේකේ තියෙන වැදගත්කම තමයි මේක තමයි අර ෆෝමැට් එකට හම්බ වෙන්න ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන් එක විදිහක්. ඒකින්ද මේක මතක තියාගන්න. හරි. දැන් there's an appropriate beginning අපි කිව්වා වගේ හොඳ පටන් ගැනීමක් තියෙන්න ඕනේ. සමහර දරුවෝ මෙන්න මේකට හොඳ ලස්සන වැඩක් කරනවා. මේක සමහරක් වෙලාවට ගැලපෙනවා, සමහරක් වෙලාවට ගැලපෙන්නේ නැහැ. මොකද්ද මේ වැඩේ? කොහේ හරි තියෙන ලස්සන රචනාවක් හොඳට කටපාඩම් කරගන්නවා. දැන් අර මේක මැක්කගේ කතාව වගේ හැම රචනාවකටම කොහොම හරි ගලපලා සමහර දරුවෝ මේක දක්ෂ විදිහට කරනවා. හැබැයි සමහර දරුවෝ මොන මාතෘකාව දුන්නත් එයා පටන් ගන්න අර කටපාඩම් කරලා ගත්තු විදිහමයි. ඉතින් ඒක ගැලපෙන වෙලාවල් තියෙනවා. සමහරක් වෙලාවට ගලපලා දාගන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවා. සමහරක් වෙලාවට එහෙම කරන්න බෑ. එහෙම බැරි වුණොත් ඔයගොල්ලන්ට පටන් ගැනීම කියවන කෙනාට එක්සැමිනර්ට if he or she is not impressed about your essay in the beginning, so you are not going to score marks. පටන් ගැන්මෙම ඔයාගේ රචනාවේ පුතේ දුවේ ලස්සන පටන් ගැන්මක් තිබුණ නැත්තම් ඒක මානසිකව අපි කියන කොහොමද ඒක ඉම්ප්‍රෙස් වෙන්නේ නැහැ. ඒක ගැන මේ කුතුහලයක් ඇති වෙන්නේ නැහැ ඉස්සරහට කියවගෙන යද්දි මෙයා හොඳ වැඩක් කරලා ඇති කියලා. ඒකින්ද පටන් ගැන්ම හරිම ලස්සනට තියෙන්න ඕනේ. ඊළඟට කතා කරනවා well organized ideas හොඳින් සංවිධානය වෙලා තියෙන්න ඕනේ. ඒකට තමයි මේක ගැන අපි කතා කරේ well organized හොඳින් සංවිධානය වෙලා තියෙන මේ චිත්‍රයක් ඇත වුණාට. හරි. meaningful paragraphs තේරුමක් ඇති ඡේද අපි සාකච්ඡා කරලා තියෙන්න ඕනේ. එතකොට ලකුණු මෙතන හම්බෙන ලකුණු දෙකයි. සමහරක් some ideas are not well connected. අදහස් හරියටම ගැලපිලා නැහැ. එහෙම තමයි. එතකොට ලකුණු එකයි. no organization at all. කිසිම සංවිධානයක් නැහැ. ඔහේ ලියාගෙන ගිහිල්ලා තිබුණොත් බිඳුව තමයි හම්බ වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේකට ලකුණු හම්බ වෙන්නේ. ඊළඟට mechanics of writing. මොනවද mechanics? mechanism එක. no spelling errors. spelling errors එන්නේ මේ කොටසට කියලා මතක තියාගන්න. spelling errors නැහැ. correct punctuation, comma, question marks හරියට දාලා තින clear handwriting. ඒ ඔක්කොම තුනම හොඳට තිබුණොත් ලකුණු 3ක් හම්බ වෙනවා. එතකොට a few errors in spelling එකක් දෙකක් වැරදිලා punctuation not clear තිබුණොත් ලකුණු 2ක් හම්බ වෙනවා.
hand writing එක clear වෙලා but errors in spelling punctuation වල error තිබුණොත් ලකුණු එකක් හරි හම්බ වෙනවා. ඒක මතක තියාගන්න. Handwriting most of the time play a vital role in essay writing. Sometimes your handwriting is not we call the beautiful handwriting. No, you need to write clear handwriting. ලස්සන අත්තකුරු ලියන්න ඕනේ බෝල කරලා round කරලා නෑ එහෙම ඕනේ නැහැ. පැහැදිලි අත්තකුරු තිබුණා නම් බොහොම හොඳයි. ඒකට මම කියන ක්‍රමවේදයක් තමයි best practice එකක් හැටියට මම කියන්නේ. මොකද මගේ අත්තකුරුත් ඉතාම ලස්සනයි නෑ. මගේ අත්තකුරුත් එච්චර ලස්සන නෑ. ඒකින්ද මම පාවිච්චි කරන best practice එකක් තමයි වචන අතර පරතරය වැඩි කරනවා. එක ගොඩේ ලියන්න යන්නේ නැහැ. බැරි වෙලාවකවත් වැරදුනොත් එක ඉරකින් කපනවා. කොහොමත් correction fluid නම් පාවිච්චි කරන්න යන්න එපා. මේ correction fluid පුතේ දුවේ පාවිච්චි කරන්නේ office වල. It's not used, should not or must not used in classrooms. Classrooms වල මේ correction fluids tipex කියලා කියන්නේ පාවිච්චි වෙන්නේ නැහැ. ඒක විභාගයේදී කොහොමදවත්ම පාවිච්චි වෙන්නේ නැහැ. ලකුණු හම්බෙන්නෙත් නැහැ. ඒක නීති විරෝධී. ඒක මතක තියාගන්න. එතකොට වැරදුනොත් එක ඉරකින් කපලා නිවැරදි කරන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙකුට වරදිනවා. නමුත් ඉතුරු ටික පැහැදිලිව නිවැරදිව තියෙනවා නම් සරලව තියෙනවා නම් කිසිම ගැටලුවක් වෙන්න යන්නේ නැහැ. දෙවැනි එක ලකුණු දෙකක් හම්බෙනවා. A few errors in spelling, punctuation, clear handwriting පැහැදිලිව තිබුණ ලකුණු දෙකක්. ලකුණු එකක් unintelligible writing. නිකම් බලි කුරුටු ගාල් තිබුණොත් නම් මොකවත්ම හම්බ වෙන්නේ නැහැ. හැබැයි මම දන්නවා අපේ දුවල පුතාලා ගොඩකට බලි කුරුටු ගන්න අවශ්‍ය නැහැ. අඩුම ගානේ ලකුණු දෙකක් තුනක් ලකුණ එක ලකුණක් හරි මේ mechanics of writing වලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. අපි දැන් ඊළඟට මොනවද බලන්න යන්නේ? 2019 O level. අපි 2019 O level තමයි බලන්න යන්නේ. රචනාවම බලන්න යනවාද? අපි බලමු ඉස්සල්ලාම මොකද්ද මෙතන තියෙන්නේ කියලා. අන්න ඔය විදිහට තියෙනවා. හරි. රචනාව බලමු පොඩ්ඩක්. ඩිස්කස් කරන්න කියලා තියෙනවා 2019. An essay on why a society should respect its elders. ඇයි සමාජයක් ඒගොල්ලන්ගේ වැඩිහිටියන්ට senior citizensලට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සලකන්න ඕනේ ඇයි කියන එක, ගරු කරන්න ඕනේ ඇයි කියන එක. Senior citizens ඒගොල්ලෝ senior ජ්‍යෙෂ්ඨයි, have experience in life, ඒගොල්ලන්ට ජීවිතයේ අත්දැකීම් තියෙනවා, deserves respect, ඒගොල්ලෝ respect එක නැත්නම් ගරුත්වය dignity එක ලබන්න වටිනවා, and appreciation අගය කිරීම, have served the country, රටට සේවය කළා තියෙනවා, teach us good manners, traditions, අපිට උගන්වනවා manners, traditions. ඔන්න ඔය විදිහට let's discuss the errors in a student's essay. The error code. error code එකක් වෙන්න දීලා තියෙනවා. හැබැයි මම මේ පාඩම නම් පාවිච්චි කරන්නේ නැහැ. Wrong use of vocabulary, grammatical errors, spelling errors, wrong use of punctuation marks, words missing, capitalization error. මේවා තමයි සාමාන්‍යයෙන් essay එකකදී අපේ දරුවෝ කරන වැරදි. එතෙන් ඒ වැරදි තමයි අපි ඊළඟ essay එකෙන් බලන්න යන්නේ. හරි. බලමු. Common errors of the students. Why the society should respect its elders. Elders ලට ඇයි ගරු කරන්න ඕනේ. Elders are also a part of the system called society. Elders are the older, senior spelling වැරදක් තියෙනවා. Citizens than us. Our elder brother or sister, parents, grandparents, relatives belongs. Grammatical mistake එකක් ඇවිල්ලා තියෙනවා. මෙතන බහුවචන එතකොට s අකුරක් එන්නේ නැහැ to this category. Respecting to the elders නෙමෙයි respecting elders වෙන්න ඕනේ. Is a good custom that any culture can be related to කියලා grammatical mistake එකක් නිවැරදි විය යුතුයි. Elders can be considered, be out considered වෙනවා as libraries of wisdom. Although they do not get higher education, universities, their wisdom is sharpened than us. From the university of life, their wisdom is well motivated from
the experiences. මේ වගේ වචන ලියද්දී හොඳට ස්පෙලිං චෙක් කරලා ලියන්න. Their wisdom is well motivated, right? They know what the society is. They know how to survive within the society. Their knowledge isn't limited only to a part. කොටසකට විතරක් නෙමෙයි. But it is touched vast range spelling grammar mistakes කරලා තියෙනවා. දැන් මෙතනදී මේ රචනාවේදී මට පෙන්වන්න තවත් දෙයක් අවශ්‍ය වෙලා තියෙනවා පුතාලා දුවලට. ඒක තමයි සමහරක් වෙලාවට අපි මේ අර එක ලකුණු දෙන ක්‍රයිටීරියා එකක් තිබුණානේ. මොකද්ද ඒ ක්‍රයිටීරියා එක තමයි නිර්ණායකය තමයි ගැළපෙන වාක්‍ය රටාවක් අනුගමනය කළ යුතුයි කියන එක. ලැංග්වේජ් ස්ටයිල් එකක්, සෙන්ටෙන්ස් පැටර්න් එකක් තියෙන්න ඕනේ ගැළපෙන එකක්. ඒකෙන් අදහස් වෙන්න යන්නේ නැහැ නිවැරදි කෙටි සරල වාක්‍යවලට ඕගොල්ලන්ගේ ලකුණු හම්බ වෙන්නේ නැහැයි කියලා. එහෙම අදහසක් නැහැ. නිවැරදි කෙටි සරල වාක්‍යවලට ලකුණු හම්බ වෙනවා. හැබැයි මෙතනදී ටිකක් ලොකු වචන අපි කියලා කියනවා ලොකු නැහැ. අලුත් වචන පාවිච්චි කරන්න ගිහිල්ලා සමහර වෙලාවට ස්පෙලිං වර්ධින්න පුළුවන්. ඒකින්ද ඒක ගැන සැලකිලිමත් වෙන්න. තවදුරටත් ඒ තොරතුරු මෙන්න මේ විදිහට ඉදිරිපත් වෙනවා. මේ විදිහට ස්පෙලිං ග්‍රැමර් වැරදි සිද්ධ වෙනවා. ස්පෙලිං S අකුරු මේවා අර පුංචි ලකුණු අඩු වෙන්න මේවා හේතු වෙනවා කියන එක මතක තියාගන්න. හරි. අපි හොඳට බලාගන්න මේ වැරදි වෙලා තියෙන විදිහ. ඔන්න ඔය විදිහට අපි ඒ ටික සාකච්ඡා කරනවා. ආයි බලමු marks of the essay. ඒ essay එකට හම්බෙලා තියෙන මෙන්න මේ වගේ ලකුණු ප්‍රමාණයක්. right? ඔයගොල්ලන්ට තේරෙනවද? එතකොට මම අර පැහැදිලි කරපු විදිහට අපි ලකුණු ගත්තොත් ඔන්න ඔය ප්‍රශ්නේ ඕගොල්ලන්ට ලකුණු හම්බෙන්නේ ඔය විදිහට. හරි. top common grammatical errors. ඔන්න තියෙනවා බොහොම ශලින මුලින්ම අහපු ප්‍රශ්නෙට බොහොම මේ පුළුල් අදහසක් දෙන තොරතුරු ටිකක් ඕගොල්ලන්ට සාකච්ඡා කරන්න තමයි දැන් අපි බලාපොරොත්තු වෙන්නේ. මොනවද මේ තොරතුරු ටික? හරි. incorrect verb forms. වැරදි ක්‍රියාවේ වර්ණගීම්. සමහරක් වෙලාවට past tense කරන ඒවායි වැරදි. සමහරක් වෙලාවට ඒවට ed දාන්න නැතුව නැත්නම් regular irregular කියන verb forms එක අඳුරගන්නේ නැතුව වාක්‍ය ලියලා තියෙන වෙලාවල් තියෙනවා. ඊළඟට subject verb agreement. subject එකයි ඒ කියන්නේ කර්තෘ ක්‍රියාව ඊළඟට කර්මය මේ තුන හරියට සම්බන්ධ කරලා වාක්‍ය ලියන්නේ නැහැ. හැම වාක්‍යයක්ම ලියුවහම පුතේ දුවේ බලන්න subject verb object මේ තියෙන සැකැස්මට අනුව තියෙනවද කියන එක. spelling mistakes. spelling mistakes වලට හොඳම විසඳුම තමයි දන්න සරල නිවැරදි වචන ඉදිරිපත් කරන්න වචන ලියන්න. එතකොට වර්ධින ප්‍රමාණය අඩු වෙයි. wrong use of punctuation marks. සමහර වෙලාවට අනවශ්‍ය තැන්වල කමා දානවා, question marks දානවා. ඒ වගේ දේවල් කරන්න එපා. incorrect verbs form මොනවද? I went home and I heard a big noise. While I was going home, I heard a big noise. මේක මෙන්න මේ විදිහට නිවැරදි වෙන්න ඕනේ. ඊළඟට she is wearing blue colored dresses always. She wears blue colored dresses always. මේ විදිහට නිවැරදි වෙන්න ඕනේ. මේක නැවත නැවත කියවන්න. ඊළඟට incorrect verb forms. I was waiting for you at the gate 2 hours. I have been waiting for you at the gate for 2 hours. අපි දන්නවා මේ verb forms එක මේ present perfect continuous. මම ඔයා එනකම් බලාගෙන හිටියා. ඒ කියන්නේ වර්තමානයේ හැබැයි ඊට ටික මොහොතකට කලින් මේ සිද්ධිය වෙලා අතීතයේ වෙලා තියෙන එක නමුත් වර්තමානයට සම්බන්ධයි. කියන්නේ පැය දෙකකට විතර කලින්. ඒ වගේ දේවල් වලදී පාවිච්චි කරන්නේ present perfect continuous. බොහෝ දුරට මම අපේ දුව දරුවන්ගෙන් ඉල්ලන්නේ present tense හොඳටම මාස්ටර් කරලා ඉන්න ඕනේ. හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ රචනාවක් ලියද්දී. බොහෝ දුරට අපිට present tense වලින් තමයි ලියන්න අවස්ථාව හම්බ වෙන්නේ. ඊළඟට subject verb agreement අපි අර කියපු ඒවා පොඩි උදාහරණ ටිකක් බලන්න යනවා. The efforts of the man to defeat the virus was in vain. The efforts of the man to defeat the virus were එන්න ඕන
වෙනස. මේවා අපේ දුවල පුතාලා වරද්දනවා essays ලියන්න ගියාම. හරි. ඊළඟට the offender along with his fellow men were arrested yesterday. The offender along with his fellow men was arrested. මෙතන ගොඩක් තිබුණට බහුවචන නෙමේ ඒක වචන. එතකොට මේ වගේ ටිකක් complicated sentences ඔගොල්ලෝ ලියද්දි ඒ ගැන සැලකිලිමත් වෙන්න. Wrong use of punctuation marks. Let's eat සහානි. question mark එකක් දාලා තියෙනවා. ඒක එන්න ඕනේ හරිනම් කමාවක්. ඊළඟට I have a pet dog. Its name is Toody. Toody, yes. I have a pet dog. Its name is Toody. ඔන්න ඔය විදිහට නිවැරදි වෙන්න ඕනේ. Spelling errors. මේක නම් ඔයගොල්ලෝ අමුතුවෙන් කියන්න ඕන දෙයක් නැහැ නේද? බලන්නකො ස්පෙලිං කොහොමද වැරදිලා තියෙන්නේ කියලා. කොහෙද වැරදිලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට මම ආරාධනය කරනවා හොයලා බලන්න. I'm not going to tell you. අපි දැන් සාකච්ඡා කරමු විවිධ වර්ෂවල ආපු රචනා පිළිබඳව තොරතුරු ටිකක්. මේක ගොඩක් වැදගත් වෙයි ඕගොල්ලන්ට අනාගතයේ වෙන්න තියෙන දේවල් ගැන අනාවැකි කියන්න. කොහොමද? ඒක මෙන්න මෙහෙමයි. දැන් අපේ දුවදරුවෝ අහන දෙයක් තමයි මොන වගේ මාතෘකාවක් එයිද සර් මේ අවුරුද්දේ. දැන් හැම අවුරුද්දකම පුතේ ආපු මාතෘකාවල් පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන් කලින් අවුරුදු වල තිබිච්ච මාතෘකා හොඳින් කියවලා තේරුම් ගත්තොත්. අපි 2020 ප්‍රශ්නේ පොඩ්ඩක් බලමු. Write an essay on sources of information. Include common sources, television, newspaper, books, journals, web pages. Describe the sources you use, advantages of using them. Quick access to information, reliable, useful, providing entertainment. මොනවද මේ කතා කරන්නේ? Sources of information. තොරතුරු ලැබෙන ප්‍රභවයන්. මොනවද? ටෙලිවිෂන් එක, newspapers, books, journals, web pages. දැන් මේවා ගැන කොහොමද ඔයගොල්ලෝ දැනගන්නේ කලින්? ඕගොල්ලන්ගේ අච්චු පොතේ මේ සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා. ඔගොල්ලෝ 10 වසර අච්චු පොත, 9 වසර අච්චු පොත, 11 වසර ටෙක්ස්ට් බුක් එක පරිශීලනය කරා නම් මේවට අවශ්‍ය වචන, වාක්‍ය, තොරතුරු හොයා ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු 2019 සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විභාගයට ආපු ඉංග්‍රීසි ප්‍රශ්නේ මොකක්ද කියලා අපි මේක කියවන්න කියමු තියේෂට. තියේෂා අපි වෙනුවෙන් මේක කියවන්නකෝ. සහ ඔයාගේ අදහසත් කියන්නකෝ මේ රචනාව ගැන. Hi sir. ඊළඟට අපිට තියෙන 2019 O level ප්‍රශ්නය. An essay on why society should respect its elders. Senior citizens have experience in life, deserve respect, dignity and appreciation, have served the country, teach us good manners, traditions. So මේකෙදී අපෙන් අහන්නේ අපි වැඩිහිටියන්ට ගෞරව කරන්න ඕනේ ඇයි කියලා නේද? ඔව් වැඩිහිටියන්ට ගෞරව කරන්න ඕනේ ඇයි? සහ මෙන්න මේ තොරතුරු ටික ඕගොල්ලෝ ඉදිරිපත් කරන්න ඕනේ. ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් තියෙනවා ලයිෆ් එකේ. ඒගොල්ලෝ ගරුත්වය ලබන්න වටිනවා කියන එක. ඒගොල්ලෝ රටට සේවය කළා තියෙනවා. ඒගොල්ලෝ good manners, traditions අපිට උගන්වනවා. ඉතින් ඔන්න ඔය තොරතුරු ගොඩක් මතක තියාගන්න පුළුවන්. මේ තොරතුරුත් මට මතකයි මං හිතන්නේ 8 වසර හරි 7 වසර හරි ටෙක්ස්ට් බුක් එක මේ සම්බන්ධ තොරතුරු තිබුණා. ඉතින් ඔයගොල්ලන්ට කියන්න බෑ මේවා අපි දන්නේ නැහැ අපිට මේ තොරතුරු හොයාගන්න බෑ කියලා. අපි දැන් යනවා 2018 සාමාන්‍ය පෙළ එසේ එකට. තියේෂා මෙන්න මේ රචනාවත් කියවන්නකෝ. හරි සර්. ඊළඟට අපිට තියෙන්නේ 2018 O level ප්‍රශ්නය. An essay on sports as an important part of a student's life. You may include the following. The place for sports in the school calendar, sports meets, matches, tournaments. Facilities provided, playground, courts for netball, basketball, etc. Importance, promotes team spirit, good health, friendship, unity, leadership, accepting victory and defeat. So මේකෙදී අපිට ලියන්න තියෙන්නේ ක්‍රීඩා වැදගත්කම නේද? ඔව් ක්‍රීඩාව වැදගත්කම හරි තියේෂා. ඒත් එක්කම අපිට තොරතුරු ගොඩක් මේකේ කතා කරන්න පුළුවන්. හරි අපි පොඩ්ඩක් කලින් එකට යමු.
Hari. Importance, Hari. The place of sports in the school calendar. ඉස්කෝලේ කැලෙන්ඩර් එකේ ස්පෝර්ට්ස් මීට්ස් වලට තියෙන තැන, ඊට පස්සේ ෆැසිලිටීස්. මේ තොරතුරු පුතේදී ඔයගොල්ලෝ එකින් එක ගද්දී රචනාවේ length එක ගැන ඔයගොල්ලන්ට worry වෙන්න ඕනේ නැහැ. You don't have to worry about the length or the words of the essay, because you automatically or spontaneously you provide words and sentences, and at the end you never know that you have already completed a full essay. අකුල අන්තිමේදී ඔයගලන්ට දන්නේම නැතුව මේ තොරතුරු ටිකට අවශ්‍ය වාක්‍ය සම්පාදනය කරනකොටම රචනාව ලියලා ඉවරයි. දැන් එතකොට විශාල වශයෙන් සමහරක් දරුවෝ කනස්සල්ලට වද වෙන්න පටන් ගන්නවා මේ ප්‍රමාණය ඇතිද කියලා. නමුත් එහෙම වද වෙන්න අවශ්‍ය නැහැ. මේ තොරතුරු එකින් එක ඕගොල්ලෝ සපුරාලනකොට. හරි. ඔන්න ඔය විදිහට තමයි 2018 ප්‍රශ්නය තියෙන්නේ. ඊළඟට බලනවා 2017. තියේෂා, can you read this 2017 essay? හරි සර්. ඊළඟට අපිට තියෙන්නේ 2017 O level ප්‍රශ්නය. Write an essay on our responsibility towards preventing dengue in our area. Include keeping the environment clean, destroying dengue breeding places, constant supervision. You may include other information also. So මේ රචනාවේදී අපිට කරන්න තියෙන්නේ ඩෙන්ගු අවම කරන්න අපේ වගකීම් මොනවද කියලා නේද? ඔව්, අපේ වගකීම. අපේ වගකීමට එකතු කරන්න මෙන්න මේ තොරතුරු ටික. Keeping the environment clean, පරිසරය රැකගන්න, destroying dengue breeding places, ඩෙන්ගු ඇති වෙන ස්ථාන වළක්වන්න, constant supervision, නිතරම බලන්න. You may include other information also. තවත් තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. This is called the general knowledge. මේ සාමාන්‍ය දැනීම. එදිනෙදා දැන් මේ දිනවල මේ ඩෙන්ගු සම්බන්ධයෙන් කතා වෙනවා. If you watch news, you can gather a lot of information. If you listen to news, if you watch news, you can gather a lot of information. If you read newspapers, you can gather a lot of information. So in this kind of essay, you are not asked to write scientific or let's say biological information. ඔගොල්ලෝගෙන් විද්‍යාත්මක තොරතුරු, ජීව විද්‍යාත්මක තොරතුරු අදහස් කරන්නේ නැහැ. ඒ වෙනුවට සරල තොරතුරු ටිකක් ඔයගොල්ලන්ගෙන් ඉල්ලන්නේ. කොහොමද මේක වළක්වා ගන්නෙ? කොහොමද ඇති වෙන්නේ? කොහොමද වළක්වා ගන්නෙ? මොනවද අපිට පෞද්ගලිකව කරන්න පුළුවන් දේවල් තමයි අපිට ලියන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් හරි ලේසි නේද? හරි. අපි ඊළඟට යමු 2015ට. අපි තියේෂටම කියමු මේ ප්‍රශ්නෙත් කියවන්න කියලා. An essay on the following topic. Computers, do we need them? Uses of computers for an information education, for an easier life. Bad things about computers, getting addicted, effects on health. So මේකෙදි අපිට කියන්න තියෙන්නේ computers වල වාසි සහ අවාසි නේද? Yes, Tiesha, but more on, you have to focus more on for information, education, for easier life, getting addicted, effects of health. These are the things that you have to discuss in this particular essays. Now, if we are talking about information technology, you can gather a lot of information from grade 10 textbook and even in grade 11 textbook. And if you are a good reader, if you read newspapers carefully, you can gather a lot of information regarding this essay type. ඉතින් තොරතුරු තාක්ෂණය ගැන ඔයගොල්ලන්ට ගොඩක් තොරතුරු, අන්තර්ජාලය ගැන, අන්තර්ජාලය සහ තොරතුරු තාක්ෂණය අධ්‍යාපනයට කොහොමද ගැලපෙන්නේ, කොහොමද අපේ ජීවිත මේවා ලේසි කරලා තියෙන්නේ. දැන් මේ කාලේ මේවා ඔයගොල්ලෝ මේ රචනාවට විතරක් නෙමෙයි, එදිනෙදා ජීවිතයට අධ්‍යාපනය වැඩි දියුණු කරගන්න දැනගත යුතු කාරණා. ඉතින් 2015 මුල් දවස්වල දරුවෙක් මගෙන් ඇහුවොත් එහෙම මොනවත් එයිද දන්නේ නැහැ නේද සර් මේ අවුරුද්දේ. හැබැයි මේ අපි අවුරුදු කීපෙම බලපු ඒවා ඔයගොල්ලන්ට හොඳින්ම කලින් ගෙස් කරන්න පුළුවන් හැකියාව තිබුණා මේ මාතෘකා එයි කියලා. ඒකට හේතුව ඒවා ටෙක්ස්ට් බුක් වල සාමාන්‍ය දැනීමේ එදිනෙදා ජීවිතේ තිබිච්ච මාතෘකා තමයි ආවේ. ඉතින් අමුතුවෙන් දෙයක් එන්නේ නැහැ සාමාන්‍ය පෙළ විභාගයට. ඒකට හේතුව සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔයගොල්ලන්ගෙන් විශාල තොරතුරු ගැඹුරු ලැන්ග්වේජ්, ඒ කියන්නේ අපි කියන භාෂාවේ ගැඹුරු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරල, කෙටි, නිවැරදි, ගැළපෙන මාතෘකාවට අදාළ තොරතුරු සමුදායක් එක් කරපු ඡේද කීපයක් ලියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒකට ප්‍රැක්ටිස් කරන්න නම් ඕනේ. අපි මේ සාකච්ඡා කරයි කෙටියෙන් අපේ පසුගිය ප්‍රශ්න පත්‍ර. ඕගොල්ලන්ට පුළුවන් මේවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා
උත්තර ලියන්න. උත්තර ලියලා ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. හැබැයි ෂෙයා කරගන්න කලින් ඔයගොල්ලන්ගේ ගුරුතුමන්ලත් එක්ක මේවා වැරදි නිවැරදි වෙන්න ඕනේ කොහොමද කියලා සාකච්ඡා කරන්න. තව එක දෙයක් කරන්න, ලකුණක් ඉල්ල ගන්න. මම දන්නවා අපේ බොහොම අත්දැකීම් ලත් අපේ ගුරුතුමන්ලා විශාල ප්‍රමාණයක් ලංකාව වටේ විසිරිලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට කියලා මේ රචනාවට ලකුණු ඉල්ල ගන්න. ඔගොල්ලෝ චෙක් කරලා බලන්න ඔයගොල්ලන්ට කොච්චර ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියලා. ඒ අනුව ඔයගොල්ලෝ තීරණය කරන් ඊළඟ රචනාවේ මොනවද අඩුපාඩු ඒ ටික නිවැරදි කරගන්න ඕන ක්‍රමවේදය මොකක්ද කියලා ඔයගොල්ලන්ට සැලසුම් කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේ විදිහට සැලසුම් කරගත්තොත් රචනාව කියන එක අර ශලින මුලින් කිව්වා වගේ අමාරු දෙයක් වෙන එකක් නැහැ. ලේසියෙන්ම ලකුණු අරගෙන වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් ප්‍රශ්නය බවට පත් කරගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට ගන්න පුළුවන් වේවායි කියලා අදත් ප්‍රාර්ථනා කරමින් ඔයගොල්ලන්ගේ සමුගන්නවා.